හොඳයි ළමයි එතකොට අපි මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් දෙකක් සාකච්ඡා කරා රැකියා නිර්මාණය හා රැකියා විශ්ලේෂණය. අපි තුන්වෙනි කාර්යයට එනවා මානව සම්පත් සැලසුම් කරන නැත්නම් මිනිස් බල සැලසුම් කරන්නේ කියන මාතෘකාවට. එතකොට අපි දන්නවා ව්‍යාපාරයක් කරද්දී ව්‍යාපාරයට අවශ්‍ය කරන මානව සම්පත කොච්චරක්ද කියන එක තීරණය කරන්නත් ඕනේ. ඒ කියන්නේ අනාගත ශ්‍රමික අවශ්‍යතාවය තීරණය කරන්න වෙන නැත්නම් නිශ්චය කරන්න වෙන මෙච්චර සේවකයෝ අපිට අනාගතයේදී ව්‍යාපාර කටයුතු කරන්න අවශ්‍ය වෙන දැන් අපි කතා කරන්නේ මේ සැලසුම් කරන්නේ ගැනනේ. ඒ කියන්නේ වර්තමානය ගැන නෙමෙයිනේ. සැලසුම් කරන්නේ හැමතිස්සෙම කතා කරන්නේ අනාගත කටයුත්තක් ගැන. එතකොට ආයතනයක අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න අනාගතයේදී කොච්චර ශ්‍රමිකයෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නේද? ඒ සේවකයෝ අපි කොහොමද ආයතනයට සම්බන්ධ කරගන්නේ? එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මානව සම්පත් සැලසුම් කරන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් නිර්වචනයේ දිහා බලපුවම කියවෙනවා. මෙන්න මේ කාරණා දෙක. එකක් තමයි අනාගත ශ්‍රමික අවශ්‍යතාවය. අනාගත ශ්‍රමික අවශ්‍යතාවය නිශ්චය කිරීම. හා අනිත් කාරණාව තමයි කොච්චර ශ්‍රමිකයෝ අවශ්‍යද? එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කොච්චර ඕනේද? ඒ අවශ්‍යතාවය සපුරා ගන්නේ කොහොමද? එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග මොනවාද යන්න? තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි මූලික වශයෙන් අපි හඳුන්වන්නේ මානව සම්පත් සැලසුම් කරන්නේ කියලා. එතකොට මානව සම්පත් සැලසුම් කරන්නේ යටතේ අපි කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා. අනාගත ශ්‍රමික අවශ්‍යතාවය නිශ්චය කිරීම හා එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග මොනවාද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මානව සම්පත් සැලසුම් කරන්නේ කියලා. එතකොට ආයතනයක අරමුණු හා පරමාර්ථ මේ ඉටු කර ගැනීම සඳහා අනාගත ශ්‍රමික අවශ්‍යතාවය නිශ්චය කිරීම හා එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග මොනවාද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා මානව සම්පත් සැලසුම් කරන්නේ නැත්නම් මිනිස් බල සැලසුම් කරන්නේ කියලා. අපි ලියාගමු නිර්වචනය. ආයතනයක නැත්නම් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා 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 අනාගත ශ්‍රමික අවශ්‍යතාවය නිශ්චය කිරීම හා 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 එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගත යුතු උපාය මාර්ග
මොනවාද යන්න නැත්නම් ගත යුතු උපාය මාර්ග පිළිබඳව තීරණය කිරීමේ ක්‍රියාවලිය කිලිවර කරන්නත් මොනවාද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය ගත යුතු උපාය මාර්ග මොනවාද යන්න නැත්නම් ගත යුතු උපාය මාර්ග පිළිබඳව තීරණය කිරීමේ ක්‍රියාවලිය ගත යුතු උපාය මාර්ග පිළිබඳව තීරණය කිරීමේ ක්‍රියාවලිය මානව සම්පත් සැලසුම් කරණය ලෙස හැඳින්වේ. මානව සම්පත් සැලසුම් කරණය ලෙස හැඳින්වේ. මානව සම්පත් සැලසුම් කරණය ලෙස හැඳින්වේ. ඊට පස්සේ තියෙන්නේ මානව සම්පත් සැලසුම් කරණේ ප්‍රධානම මාතෘකාව මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර එකිනෙක සාකච්ඡා කරපුවම මානව සම්පත් සැලසුම් කරන්නේ කියන මාතෘකාව ප්‍රධාන වශයෙන් ඉවර වෙනවා. වැදගත්ම මාතෘකාව තමයි මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර. මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර. මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර ලියාගන්න ප්‍රශ්නයක් මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර. ක්‍රියාවලියේ පියවර. එක තමයි මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි අනාගත මානව සම්පත් අවශ්‍යතාවය. අනාගත මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් අපි කියනවා ඉල්ලුම කියලා පුරෝකථනය කිරීම. අනාගත මානව සම්පත් අවශ්‍යතාව නැත්නම් ඉල්ලුම පුරෝකථනය කිරීම දෙවැනි පියවර තමයි මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම. 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 ඊට පස්සේ මෙන්න මේ කාරණා දෙක සසඳන එක. මානව සම්පත් ඉල්ලුම මානව සම්පත් සැපයුම සමග සැසඳීම. මානව සම්පත් ඉල්ලුම මානව සම්පත් සැපයුම සමග සැසඳීම. එතකොට එහෙම සසඳපුවම අපිට පුළුවන් හොයාගන්න මානව සම්පත් අතිරික්තතාවයක් හෝ මානව සම්පත් ඌනතාවයක් පිළිබඳව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ගත යුතු උපාය මාර්ග අපිට සංවර්ධනය කරන්න පුළුවන්. මානව සම්පත් අතිරික්තයකට හෝ මානව සම්පත් අතිරික්තයකට හෝ ඌනතාවයකට ගත යුතු උපාය මාර්ග සංවර්ධනය කිරීම.
ගත යුතු උපාය මාර්ග සංවර්ධනය කිරීම. පස්වෙනි එක කාරණා පියවර තමයි මානව සම්පත් සැලැස්ම සැකසීම. මානව සම්පත් සැලැස්ම සැකසීම. අවසාන පියවර 6 මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය ඇගීම හා වැඩි දියුණු කිරීම. මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය ඇගීම හා වැඩි දියුණු කිරීම. මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන පියවර 6ක් තියෙනවා. ඒකේ ප්‍රධාන පියවර 6 සටහන් කරගන්න. අනාගත මානව සම්පත් අවශ්‍යතාවෙන් තන් ඉල්ලුම පුරෝගතනය කිරීම, මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කිරීම, මානව සම්පත් ඉල්ලුම මානව සම්පත් සැපයීම සමග සැසඳීම. එතකොට අපිට හොයාගන්න පුළුවන් අතිරික්තතාවයක් හා ඌනතාවයක් හඳුනාගෙන ඒකට ගත යුතු උපාය මාර්ග අපිට සංවර්ධනය කරන්න පුළුවන්. අතිරික්තතාවයක් ඇති වුණොත් මොනවද කරන්නේ? ඌනතාවයක් ඇති වුණොත් මොනවද කරන්නේ? ඒ වගේම මානව සම්පත් සැලැස්ම සැකසීම. ඊට පස්සේ ඒකේ ප්‍රගතිය ඇගීමක් කරන එක. මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්නය ඇගීම හා වැඩි දියුණු කිරීම. මේකේ එක එක කාරණා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි මානව සම්පත් සැලසුම් කරන විතරයි නිර්වචනය කරලා තියෙන්නේ. මානව සම්පත් සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා පමණයි. ඒතකොට මේක එක එක කාරණා අපිට වෙන වෙනම සාකච්ඡා කරන්න වෙනවා. ඒකේ පළවෙනි එක අපි ගත්තොත් එහෙම අනාගත මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් ඉල්ලුම පුරෝකතනය කිරීම. ඒ කියන්නේ අනාගතයේදී අපිට කොච්චර මානව සම්පතක් අවශ්‍ය වෙයිද කියන එක නිශ්චය කරන එක. ඒත් අනාගත මානව සම්පත් අවශ්‍යතාවය ඉල්ලුම පුරෝකතනය කිරීම කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාර ආයතනයකට අනාගතයේදී අවශ්‍ය වන මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් ඉල්ලුම නිශ්චය කිරීම. අපි සටහනක් දාගන්නවා නම් ව්‍යාපාරයකට අනාගතයේදී අවශ්‍ය වන මානව සම්පත් ඉල්ලුම නිශ්චය කිරීම මෙහිදී සිදුවේ. අනාගතයේදී අවශ්‍ය වන මානව සම්පත් ඉල්ලුම නිශ්චය කිරීම, ඒ කියන්නේ කොච්චරක්ද කියන එක. මානව සම්පත් ඉල්ලුම නිශ්චය කිරීම මෙහිදී සිදුවේ. අනාගතයේදී කොච්චර මානව සම්පතක් නිශ්චිත වශයෙන් අවශ්‍ය වෙනවද කියන එක තීරණය කරන එක තමයි මේකෙදී පුරෝකතනය කරන එක තමයි මේකෙදී සිද්ධ වෙන්නේ. එතකොට අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය කිරීමේදී අපි අවධානය යොමු කළ යුතු සාධක කීපයක් තියෙනවා. මේ සාධක සලකා බලලා තමයි අපි අනාගත මානව සම්පත් ඉල්ලුම කොච්චරක්ද කියන එක නිශ්චය කරන්නේ. එතකොට අනාගත මානව සම්පත් අවශ්‍යතාව පුරෝකතනය කිරීම කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයකට අනාගතයේදී අවශ්‍ය වන මානව සම්පත් ඉල්ලුම නිශ්චය කිරීම.
ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ දාගන්න මෙන්න මෙහෙම අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීමේදී සලකා බැලිය යුතු සාධක අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීමේදී අනාගත මානව සම්පත් ඉල්ලුම නැත්නම් අවශ්‍යතාවය පුරෝකථනය කිරීමේදී සලකා බැලිය යුතු සාධක අනාගත මානව සම්පත් ඉල්ලුම නැත්නම් අවශ්‍යතාවය පුරෝකථනය කිරීමේදී සලකා බැලිය යුතු සාධක මේ කොච්චර මානව සම්පත් අවශ්‍යතාවයක් අපිට අනාගතයේදී ඇති වෙනවද අවශ්‍යද කියන එක නිශ්චය කරන එක. එතකොට අනාගත මානව සම්පත් අවශ්‍යතාවය තීරණය කරද්දී අපි මොන වගේ කාරණා සලකා බලලාද අනාගතයේදී මෙච්චර මානව සම්පතක් අවශ්‍ය වෙයි කියලා තීරණය කරන්නේ. ඉල්ලුම පුරෝකථනය කිරීමේදී සලකා බලන සාධක. එකක් තමයි ව්‍යාපාරයේ පරමාර්ථය. ව්‍යාපාරයේ පරමාර්ථය. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වන කටයුත්ත අනුව මානව සම්පත් අවශ්‍යතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ පරමාර්ථය. ඒ වගේම ව්‍යාපාරයේ පාවිච්චි කරන නිෂ්පාදන ක්‍රමය. නිෂ්පාදන ක්‍රමය. නිෂ්පාදන ක්‍රමය ඒ කියන්නේ සමහරක් වැඩ සම සූක්ෂම වෙන්න පුළුවන් සමහරක් වැඩ ප්‍රාථමික සූක්ෂම වෙන්න පුළුවන් නිෂ්පාදන ක්‍රමය ඒ වගේම මානව සම්පත් අවශ්‍යතාවය තීරණය කරන ව්‍යාපාරයක් සලකා බලන තව සාධකයක් තමයි ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම දැන් ඉල්ලුම එන්න වර්ධනය වෙනවා නම් අනාගත ශ්‍රමික අවශ්‍යතාවය අපිට වැඩි කරගන්න වෙනවා ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ඒ වගේම අනාගතයේදී විශ්‍රාම යාම් ඒ වගේම ඉවත්ව යාම් ඒ වගේම ඉවත් කිරීම ඒ වගේම උසස් වීම යන ආදී බලපානවා ව්‍යාපාරයක මානව සම්පත් අනාගත මානව සම්පත් අවශ්‍යතාවය තීරණය කරද්දී විශ්‍රාම යන ඉවත්ව යන ඉවත් කරන ඒ වගේම උසස් වීම ලැබීම සේවකයන්ගේ යන ආදී බලපානවා මානව සම්පත් අවශ්‍යතාවය අනාගතයේදී දෙන්නෙක් විශ්‍රාම යනවා නම් නේද ඒ වෙනුවට අපිට අනාගතයේදී පැහැදිලිවම මානව සම්පත් අවශ්‍යතාවයක් ඇති වෙනවා විශ්‍රාම යාම් ඉවත්ව යාම් ඉවත් කිරීම උසස් කිරීම අනුව මානව සම්පත් අවශ්‍යතාව ඇති වෙනවා අනාගතයේදී ඒ වගේම පහ අපි කතා කරන්නේ ව්‍යාපාරයේ නේද මානව සම්පත අවශ්‍ය වුණා වගේම තමයි ඒ සඳහා අපිට පිරිවැයක් දරන්න වෙනවා ඒ සඳහා මූල්‍ය හැකියාවක් ව්‍යාපාරයට තියෙනවා ඒ හැකියාවත් අපි මානව සම්පත් අවශ්‍යතාවය තීරණය කරද්දී ඒ මූල්‍ය හැකියාව තියෙනවද කියලා බලන්න ඕනේ ඒ සඳහා ගෙවීම් කරන්න ව්‍යාපාරයේ වර්තමාන හා අනාගත මූල්‍ය හැකියාව ව්‍යාපාරයේ වර්තමාන හා අනාගත මූල්‍ය හැකියාව පිළිබඳවත් අනාගත ශ්‍රමික අවශ්‍යතාවය තීරණය කරද්දී අපිට අවධානය යොමු කරන්න වෙනවා ඒ වගේම තමයි අවසාන වශයෙන් ඒ වෙනකොට තියෙන
ආර්ථික සමාජීය දේශපාලන හා නෛතික පරිසරයක් අනාගත මානව සම්පත් අවශ්‍යතාවය තීරණය කරද්දී අපිට සලකා බලන්න වෙනවා ආර්ථිකව දේශපාලන සමාජීය හා නෛතික පරිසරයන් පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි අපිට අනාගත සේවක අවශ්‍යතාවය පුරෝගතනය කරන්න වෙන්නේ. එතකොට අනාගත මානව සම්පත් අවශ්‍යතාවය තීරණය කරද්දී ඒ පුරෝගතනය කරද්දී අපි අවධානය යොමු කරන ප්‍රධාන සාධක 6 තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ අපි ආවොත් මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලිය ඔය පළවෙනි පියවර 6න් පියවර 6යි. ඒකෙන් අපි පළවෙනි එක තමයි මේ සාකච්ඡා කරේ. අනාගත මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් ඉල්ලුම පුරෝගතනය කිරීම. ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම කියන කාරණාවට දෙවෙනි කාරණාව පියවරේ දෙවෙනි කාරණාව මානව සම්පත් සැපයුම. මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම. මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම. ඒතර මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම කියලා කියන්නේ මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කිරීමෙන් පසු මානව සම්පත සපයා ගැනීම සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. මානව සම්පත් අනාගත මානව සම්පත් මෙච්චරක් ඕනේ කියලා තීරණය කරාට පස්සේ ඒක සපයා ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම තමයි අපි කියන්නේ මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම කියලා. එතකොට අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කිරීමෙන් පසු එම මානව සම්පත් අවශ්‍යතාවය සපයා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම තමයි අපි කියන්නේ මානව සම්පත් සැපයුම ඇස්තමේන්තු කිරීම කියලා. එතකොට සටහනක් දාගන්න පුළුවන්. අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කිරීමෙන් පසු අනාගත මානව සම්පත් ඉල්ලුම නැත්නම් අවශ්‍යතාවය පුරෝගතනය කිරීමෙන් පසු අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය කිරීමෙන් පසු එම මානව සම්පත් සපයා ගැනීමේ ඇස්තමේන්තු එම මානව සම්පත් සපයා ගැනීමේ ඇස්තමේන්තු එම මානව සම්පත් සපයා ගැනීමේ ඇස්තමේන්තු කළ යුතු වේ. එම මානව සම්පත් සපයා ගැනීමේ ඇස්තමේන්තු කළ යුතු වේ. එම මානව සම්පත් සපයා ගැනීමේ ඇස්තමේන්තු කළ යුතු වේ. ඒතර අපි කියනවා මේ මානව සම්පත් සැපයුම් ප්‍රභේද දෙකක් තියෙනවා කියලා. කියන්නේ මානව සම්පත් සපයා ගැනීමේදී අවධානය යොමු කරන ප්‍රධාන සැපයුම් ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන්නේ අභ්‍යන්තර සැපයුම. අනිත් එක තමයි අපි කියන්නේ බාහිර සැපයුම කියලා. ඒ කියන්නේ එක්ක ව්‍යාපාර අභ්‍යන්තරයෙන් අපිට අවශ්‍ය කරන සේවකයන් සපයා ගැනීම කරන්න වෙනවා. නැත්නම් අපිට ආයතනයට පිටතින් නැත්නම් බාහිරින් සේවකයන් සපයා ගැනීම කරන්න වෙනවා. එතකොට අභ්‍යන්තර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී අපි මොන වගේ සාධක කෙරෙහිද සැලකිලිමත් වෙන්නේ? ඒ වගේම බාහිර සැපයුමක් කරගනිද්දී නැත්නම් බාහිර වශයෙන් සේවකයන් සපයා ගනිද්දී අපි මොන වගේ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙලාද සේවකයෝ සපයා ගැනීම ඇස්තමේන්තු කරන්න කියන එක පිළිබඳව අපිට අවධානය යොමු කරන්න වෙනවා. එතකොට මෙහෙම සටහනක් දාගන්න ඊට පස්සේ
සේවකයන් සපයා ගැනීමේ ප්‍රධාන සැපයුම් ප්‍රභේද දෙකක් වේ. සේවකයන් සපයා ගැනීමේ ප්‍රධාන සැපයුම් ප්‍රභේද දෙකක් වේ. ඒ කියන්නේ සේවකයන් සපයා ගත හැකි ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියන එකයි. සේවකයන් සපයා ගැනීමේ ප්‍රධාන සැපයුම් ප්‍රභේද දෙකක් වේ. ප්‍රධාන සැපයුම් ප්‍රභේද දෙකක් වේ. එකක් තමයි එතකොට අභ්‍යන්තර සැපයුම. අභ්‍යන්තර සැපයුම. එතකොට චුටි ග්‍රාෆ් ගහලා සටහනක් දාගන්න මෙන්න මෙහෙම අභ්‍යන්තර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක. අභ්‍යන්තර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක. අභ්‍යන්තර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කීපයක් තියෙනවා. එකක් තමයි උසස් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව. උසස් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව. එතකොට අපි දන්නවා අභ්‍යන්තරයෙන් සේවක අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට ඒ අවශ්‍යතාවය කියන්නේ ඉල්ලුමනේ. ඒක සපයා ගන්න වෙනවා. උසස් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව, ඒ වගේම මාරු කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව, ඒ වගේම ඕන තව කරුණක් ඉවත් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව වගේ සාධක සලකා තමයි අපි අභ්‍යන්තර සැපයුම ඇස්තමේන්තු කරන්නේ. උසස් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව, මාරු කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව, ඒ වගේම ඉවත් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව. ඉවත් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව. අභ්‍යන්තර වශයෙන් සේවක සැපයුම ඇස්තමේන්තු කිරීමේදී සලකා බලන සාධක තමයි ඔය සාකච්ඡා කරේ. ඒක කරන්නේ කොහොමද කියලා. ඊට අපි ආවතින් දෙවැනි සැපයුම් ප්‍රභේදයට සේවකයන් සපයා ගැනීමේ බාහිර සැපයුම. බාහිර සැපයුම. එතකොට බාහිර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු ලියා ගන්න පුළුවන් බාහිර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කීපයක් වේ. බාහිර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කීපයක් වේ. බාහිර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කීපයක් වේ. බාහිර වශයෙන් සේවකයන් සපයා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක කීපයක් වේ. එතකොට එකක් තමයි වර්තමාන ශ්‍රම වෙළඳපොලේ ස්වභාවය. වර්තමාන ශ්‍රම වෙළඳපොලේ ස්වභාවය අපිට බලන්න වෙනවා. කොහොමද කියන එක නේද අපිට අවශ්‍ය කරන රැකියාව සඳහා වර්තමාන ශ්‍රම වෙළඳපොළ කොහොමද සකස් වෙලා තියෙන්නේ නේද? සේවකයන් ආකර්ෂණය කර ගැනීමේ, අද්දවා ගැනීමේ වැඩි ඉඩකඩක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව. වර්තමාන ශ්‍රම වෙළඳපොලේ ස්වභාවය. ඒ වගේම තරගකාරී ආයතනවල ශ්‍රම ඉල්ලුම. තරගකාරී ආයතනවල ශ්‍රම ඉල්ලුම. තරගකාරී ආයතනවල ශ්‍රම ඉල්ලුම. ඒ වගේම තරගකාරී ආයතන ශ්‍රම ඉල්ලුම, ඒ වගේම රජයේ ප්‍රතිපත්තිය.
රජයේ ප්‍රතිපත්ති ඒ වගේම ජනගහන ප්‍රවණතා ජනගහන ප්‍රවණතා ඒ කියන්නේ ජනගහන වර්ධනය වගේ සාධක අපිට බාහිර සේවකින් සපයා ගැනීමේදී අවධානය යොමු කරන්න පුළුවන් සාධක විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක සලකා බලලා ව්‍යාපාරයක් අර ඉල්ලුම සපුරා ගන්න අවශ්‍ය කරන සේවකින් සපයා ගැනීමේ ඇස්තමේන්තු සකස් කිරීමක් කරනවා. වර්තමාන ශ්‍රම නිලධාරීන්ගේ ස්වභාවය, තරඟකාරී ආයතනවල ශ්‍රම ඉල්ලුම, රජයේ ප්‍රතිපත්ති, ජනගහන ප්‍රවණතා නැත්නම් වර්ධනය වගේ සාධක පිළිබඳව අවධානය යොමු කරලා මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු ව්‍යාපාරයකට සකස් කරන්න පුළුවන්. ඒතර අභ්‍යන්තර හා බාහිර සාධක සැලකිල්ලට අරගෙන ව්‍යාපාරයක් මානව සම්පත් සැපයීම ඇස්තමේන්තු කරනවා. ඊට අපිට තුන්වෙනි කාරණාවට එන්න පුළුවන් මානව සම්පත් සැලසුම් කළ ක්‍රියාවලියේ මානව සම්පත් අතිරික්තතාවයකට හෝ ඌනතාවයකට මානව සම්පත් ඉල්ලුම සහ මානව සම්පත් සැපයුම සංසන්දනය කිරීම. මේක තුන්වෙනි එක. මානව සම්පත් ඉල්ලුම හා මානව සම්පත් සැපයුම සංසන්දනය මානව සම්පත් ඉල්ලුම හා මානව සම්පත් සැපයුම සංසන්දනය කිරීම. අපි කියන්නේ මානව සම්පත් ඉල්ලුම හා මානව සම්පත් සැපයුම සංසන්දනය කරලා අපිට මානව සම්පතේ ඇතිවන අතිරික්තතාවයක් හෝ මානව සම්පතේ ඇතිවෙන ඌනතාවයක් දැනගන්න පුළුවන් වෙනවා. අපි කියන්නේ මානව පුරෝකතනය කළ මානව සම්පත් ඉල්ලුමෙන් අපි අඩු කරනවා ඇස්තමේන්තුගත මානව සම්පත් සැපයීම. එතකොට අපිට උත්තර එනවා සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය. එතකොට පුරෝකතනය කළ මානව සම්පත් ඉල්ලුමෙන් අපි අඩු කරොත් ඇස්තමේන්තුගත මානව සම්පත් සැපයීම අපිට සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය දැනගන්න පුළුවන්. එහිදී අපිට ලැබෙන පිළිතුර අතිරික්තයක් වෙන්නත් පුළුවන්, ඌනතාවයක් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් නොවන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හරියටම ඒ දෙක මැච් වෙනවා. එතකොට මැච් වෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. හැබැයි අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් ඇති වුණොත් අපිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග ගන්න පුළුවන්. මානව සම්පත් අතිරික්තතාවයක් වුණොත් මොකද කරන්නේ? මානව සම්පත් ඌනතාවයක් වුණොත් මොකද කරන්නේ කියලා. එතකොට මානව සම්පත් ඉල්ලුම හා මානව සම්පත් සැපයීම සංසන්දනය කිරීම කියලා කියන්නේ සටහනක් දාගන්නවා නම් ඒ යටතේ ඕනනම් මේ සටහන දාගත්තත් ඇති පුරෝකතනය කළ මානව සම්පත් ඉල්ලුමෙන් ඇස්තමේන්තුගත මානව සම්පත් සැපයීම අඩු කිරීම තුළින් පුරෝකතනය කළ මානව සම්පත් ඉල්ලුමෙන් ඇස්තමේන්තුගත කළ මානව සම්පත් සැපයීම අඩු කිරීමෙන්
ඇස්තමේන්තු ගත මානව සම්පත් සැපයුම අඩු කිරීමෙන් සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් අපිට ඕක මෙහෙම කියන්නත් පුළුවන් සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් ශුද්ධ සේවාදායක අවශ්‍යතාවය කියලා. දෙකම එකයි. සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් ශුද්ධ සේවාදායක අවශ්‍යතාවය අඩු කරපුවම එන්නේ ශුද්ධනේ ශුද්ධ සේවාදායක අවශ්‍යතාවය නැත්නම් මානව සම්පත් අවශ්‍යතාවය දැනගත හැකි වේ. සත්‍ය මානව සම්පත් අවශ්‍යතාවය නැත්නම් ශුද්ධ සේවාදායක අවශ්‍යතාවය දැනගත හැකි වේ. ශුද්ධ සේවාදායක අවශ්‍යතාවය දැනගත හැකි වේ. මෙහිදී මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් මෙහිදී මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් ඇති විය හැකි වේ. මෙහිදී මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් ඇති විය හැකි වේ. ඇතැම් විට මෙහිදී මානව සම්පත් අතිරික්තතාවයක් හෝ ඌනතාවයක් ඇති විය හැකි වේ. ඇතැම් විට එවැනි තත්ත්වයක් ඇති නොවීමටද පුළුවන්. ඇතැම් විට එවැනි තත්ත්වයක් ඇති නොවීමටද පුළුවන්. එහෙම වුණොත් හොඳයි. එවැනි තත්ත්වයක් එහෙම අතිරික්තතාවයක් ඌනතාවයක් නැහැ. ඇතැම් විට එවැනි තත්ත්වයක් ඇති නොවීමටද පුළුවන්. ඇතැම් විට එවැනි තත්ත්වයක් ඇති නොවීමටද පුළුවන්.